අයිබන් සුබ දැසනක් වාසනාවන්ත දැසනක් ඔබට ප්‍රාර්ථනා කරන දත් ඔබේ සියලු යහපත් කටයුතු සාර්ථක කරගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සූදානම් 7 වෙනි පැය ආරම්භ කරන්න. පහුගිය දිනවල මේ පූර්ණ එන්නත්කරණය පිළිබඳව වන බරපතල සාකච්ඡාවක් සමාජය තුළ ඇති වුණා මේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් මොන ආර්ථික අපහසුතා තිබුණත් ප්‍රජාව එන්නත් කළ යුතු නිසා රජය එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භයේ සිටම ඉතාමත්ම ශීඝ්‍රයෙන් සිද්ධ කරගෙන ගියා. කොහොම නමුත් පළවෙනි මාත්‍රාවත් ලබා ගත්තා, දෙවෙනි මාත්‍රාවත් ප්‍රජාව ලබා ගත්තා, පළවෙනි මාත්‍රාව ලබා ගන්නකොට ජනතාව තුළ සෑහෙන විරෝධයක් තිබුණා. මේ කොටස් වලට වෙන් කරලා දෙනවා සහ ලෝකේ හොඳම එන්නත් තම තම බල ප්‍රදේශ වලට දෙනවා කියලා සහ ඒ කාණ්ඩකරණය ඇතුලේ යම් විවේචනයක් තිබුණා. කොහොමත් පළවෙනි එන්නත ලබා දෙනකොට ප්‍රජාව හොයාගෙන ගිහිල්ලා එන්නත් ගහගත්තා. දෙවෙනි එන්නත ලබා දෙනකොට සමහරලාට ඒ පළවෙනි එන්නත ලබා ගන්නකොට තිබ්බ උද්‍යෝගය ටිකක් අඩු වෙලා තිබුණා. කොහොම නමුත් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එක ලබා ගන්න නැත්නම් තුන්වෙනි එන්නත ලබා ගන්න ප්‍රජාවට දැඩි දැනුවත් කිරීමක් කරන්නට සිද්ධ වුණා රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට. මේ වෙනකොටත් නිරන්තර දැනුවත් කිරීම කරනවා පූර්ණ එන්නත්කරණයට ඔබ ලක් වෙන්න කියලා. මොකද ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක මේ එන්නත්කරන වැඩපිළිවෙල සාර්ථක වුණොත් සහ ඔබ තුන්වන එන්නතත් ලබා ගත්තොත් පූර්ණ එන්නත්කරණයට භාජනය වුණොත් ඔබට ජීවිතෙන් වන්දි ගෙවන්නට තියෙන අර බලපෑම අවම වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ඒ වෙනුවෙන් වන දැනුවත් කිරීම නිරන්තරයෙන් කරා. කොහොම නමුත් යම්කිසි කණ්ඩායමක් මේ එන්නත් කරන වැඩපිළිවෙලට එරෙහිව නීති ඉදිරියට ගිහිලා තිබුණා. පූර්ණ එන්නත්කරණය තුළ බලහත්කාරයේ පානවා කියන තැන ඉඳන් යම් තැනක අධිකරණයට ගිහිලා තිබුණා. මේක අධිකරණයට ගිහිල්ලා නවත්තන්න පුළුවන් තැනකද තියෙන්නේ සහ එහෙම බලහත්කාරයක් පෑමක්ද මේ සිද්ධ වෙන්නේ සහ රජයට එහෙම තීන්දුවක් තීරණයක් ගන්න පුළුවන් මේ පවතින නීති රාමුව ඇතුලේ. අපි හිතුවද ඒ පිළිබඳව කතා කරන්න. ඒත් එක්කම පසුගිය දිනවල ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය වුණා. ඒ තුලත් කතා කළ යුතුම කාරණා කිහිපයක් තියෙනවා. ඒ වගේම තමයි කාලාන්තරයක් තිස්සේ අපි සාකච්ඡා කරපු කාරණාවක් තමයි අධිකරණයේ නඩු ඉක්මන් කිරීම වෙනුවෙන් සහ තීන්දුව තීරණ ලබා දීමේදී ගතවන කාලය අවම කිරීම සඳහා වන යම් වැඩපිළිවෙලක් පිළිබඳව අධිකරණ අමාත්‍යතුමන් අලි සබ්රි මැතිතුමන් තමන්ගේ අමාත්‍ය බාරගත්තට පස්සේ ප්‍රජාව ඉස්සරහා යම් පොරොන්දුවක් ලබා දුන්නා. එහි තත්ත්වය පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. ඒ වගේම තමයි අලුතින් අධිකරණ පිහිටුවීම පිළිබඳවත් අපි අද කතා කරන්න සූදානම්. මේ පිළිබඳව අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ටිකක් ගැඹුරින් කතා කරන්න. අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනාධිපති නීතිඥ යුවාර්ධ සිල්වා මැතිතුමාට තමත් මාදරෙන් අයිබන් කියලා ඔබතුමා පිළිගන්නවා. යුවාර්ධ සිල්වා මහත්තයා මම කැමති මුලින්ම මේ අර පූර්ණ එන්නත්කරණය සඳහා වන රජයේ මේ දැනුවත් කිරීමට සහ වැඩපිළිවෙලට එරෙහිව පුද්ගලයන් කිහිප දෙනෙක් අධිකරණයේ පිහිට පතන්න කියලා දෙවන බලහත්කාරයක් පෑවක් මේක කෙනෙකුට එහෙම බලහත්කාරයෙන් එන්නත්කරණය කරන්න බෑ කියලා. කෙනෙකුට අධිකරණයට යන්න පුළුවන්ද කියන කාරණේ නෙවෙයි මට ඕනේ පැහැදිලි කරගන්න පූර්ව වශයෙන් එහෙම යන්න නඩු නිමිත්තක් ඔක තියෙනවද කියලා දැනගන්න. එතන වැදගත් කරුණක් ඒක අපි මම හිතන්නේ ජනතාව දැනුවත් කිරීමයි මෙතන වැදගත් වෙන්නේ. එක එක පුද්ගලයාට එක එක දේවල් කියලා අධිකරණයට නඩු පවරන්න පුළුවන් ද බැයිද කියන එක කාටවත් නවත්තන්න බෑ. අධිකරණයේ ඊට පස්සේ නඩුවක් පැවරුවත් අධිකරණයේ මුල් වෙලාවෙම බලනවා මේ නඩුව ඉදිරියට යාමට තරම් ප්‍රබල දෙයක් තියෙනවද කිව්වා වගේ නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්තක් නැත්නම් ඒක ප්‍රතික්ෂේප කළා දානවා. දැන් හොඳම උදාහරණය මේ පෞගිය අපොස උසස් පෙළ විභාගයේ කටටම තියෙන වෙලාවේදී ළමයි තරම් මහන්සි වෙලා බලාගෙන ඉන්න දැඩි පීඩනයක ඉන්න වෙලාවේදී ගිහිල්ලා ඒක කල් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට බැලු බැලමටම නඩු නිමිත්තක් නැtei කියලා නාගානන්ද කොටුවකමට නඩුවක් දැම්මා. ඒ කියන්නේ කරන්නම් වාලි කරන එක තමයි මෙතන තියෙන වැදගත්කම. මේ අවාසනාවන්ත තත්ත්වය. එහෙම කරන්න හොඳ නැහැ. ජනතාවට වැරදි ආකල්පයක් දෙන්න හොඳ නැහැ. දැන් කොයි වෙලාවත් රජය අපි බලාගෙන හිටියා කිව්වේ නෑ අනිවාර්යයෙන්ම තමුන්ලා මේ එන්නත්කරණයට සම්බන්ධ වෙන්න ඕනේ. එන්නත්කරණේ තුනම ඒක ගහගත්තේ නැත්නම් තමුන්ලට මේ ඉදිරි කටයුතු කරන්න බෑ නීතියෙන් දඬුවම්. එහෙම දෙයක් නෑ. හැබැයි අපිට නිදහස තියෙනවා. අපිට ඒක නොකර ඉඳීමේ නිදහස් තියෙනවා. හැබැයි ඒකේ ආදීනව වෛද්‍යවරුන් ලවා විශේෂඥයන් ලවා පැහැදිලිව පෙන්눔 කරලා දුන්නා. මේකෙන් කරන්න යන දේ මේ රෝග වැළැක්වෙන එක නවත්තන්න සම්පූර්ණයෙන්ම හැකියාවක් නැහැ. ඒක කොහෙවත් ලෝකයේ මෙතන හදලා නැහැ ඖෂධයක් ඒ සම්බන්ධයෙන්. නමුත් එතන වෙන දේ තමයි Tamante රෝගේ වැළඳුනොත් එහෙම අර මාරාන්තික තත්වයට ගිහිල්ලා එහෙම නැත්නම් හුස්ම ගන්න බැරි වෙන තත්වයට එන කාරණාවට අදාළව
ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියන. ඉතින් මේක මේ පහුගිය දවස්වල තිබුණු මරණ සංඛ්‍යාවනොත් පැහැදිලිව පේනවා. ඒ කියන්නේ ඒවැයේ එච්චදී කට්ටියකින් 100 වැඩි ප්‍රමාණය 90 ගාණක් වගේ වැඩි ප්‍රමාණය ඒ මැරිලා තියෙන්නේ ඒ සම්බන්ධව අර පූර්ණ එන්නත් කරණයක් නැතිකම නිසා. ඉතින් ඒ තත්ත්වයේ වගේම දැන් කොච්චර කලා වුණත් මැරෙන ප්‍රමාණය යම් කිසි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මොකද ඒ අයට තියෙන වෙනත් සංකූලතා නිසා ඒ දේ වෙන්න පුළුවන්. ඒක කොහොම තිබ්බත් මේ රෝගී තත්ත්වය තිබ්බත් නැතත් ඒක වෙන්න. හැබැයි මෙතනදී වුණේ මොකද්ද? මෙතනදී පිට රටවලත් මේ දේම කරනු ලැබුවා. ඉතා දැඩි ලෙස මේක ඊටාම දැඩි ලෙස කරනු ලැබුවා ඒ විදේශ රටවල්. ඒවෙන් යම් පාලනයක් ඇති කර නවසීලන්තයේ ඒ තත්ත්වයට ගිහිල්ලා තියෙනවා. විදේශ රටවල ඒ වගේ තත්ත්වල් තියෙනවා. දැන් මේක අපි සමහර ආයතන තියෙනවා. ඒ වාණිජ්‍ය ආයතන ඒවයි වැඩ කටයුතු කරගෙන යන්න ඒ අය කියලා තියෙනවා එන්නත් කරන්නේ සම්පූර්ණ කළේ නැත්නම් තමුන්ලා වැඩට එන්න එපා. ඒ කාටවත් මුකුත් කියන්න බෑ. කැමති නම් ඉන්න ගෙදර ඉන්න. ඉතින් එතකොට ඒ කියන්නේ අනිත් ජනතාව වෙනුවෙන් මේක කරන්නේ. මෙතන වටහා ගත යුතු දේ තමන්ට පූර්ණ නිදහස තියෙනවා දසුන්. ඒව එන්නත් කරණය කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න. තමන්ගේ පවුලේ කට්ටියත් එක්ක තමන් කටයුතු කරන්න ඒව බලහත්කාරකමක් කරන්න බෑ මේක. ඒක කරනවා නම් ඒක වැරදි. එතකොට අපිට තියෙනවා දැන් මේ වෙලා තියෙන එක නෙවෙයි. ඒක නෙමෙයි වෙන්නේ. ඒක නෙමෙයි. දැන් අපි එහෙම කරලා අපිට ඒ සත්වයේ පිළිබඳව gedara ඉඳගෙන ඒ කටයුතු කරන එක නවත්තන්න කොහෙත්ම මේකෙන් බෑ. ඒක කරන්න යනවනේ ඒක වැරදි. මොකද අපේ ව්‍යවස්ථාවෙම තියෙනවා 15 වෙනි ව්‍යවස්ථාව අපිට නිදහසේ එහෙම යන්න කටයුතු කරන්න පුළුවන්. නමුත් ඒ නිදහස 14 වෙනි එකේ තියෙනවා නිදහස ගැන කතා කරලා 15 කියනවා ඒක සීමාව. ඒතකොට ඒ සීමාව තමයි අපි ඒක පෙන්වන්නේ නැහැ බොහෝ දිනෙක. ඒතකොට කතා කරන්නේම 14 තියෙන නිදහස ගැන. ඔව් අපේ ව්‍යවස්ථාවේ පැහැදිලිව නිදහස් තමන්ට කරන්න පුළුවන් නිදහස් කටයුතු දේවල් තියෙනවා. ඒවා ඇවිල්ලා මූලික අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් කරන්නම් වාලේ අනිත් කට්ටියට හානි කර වෙන විදිහට කරන්න බැහැයි කියන එක 15 කියනවා. 15 වෙනි ව්‍යවස්ථාවෙන් කියනවා. ඒක අපේ කට්ටිය ඉදිරිපත් කරන්නේ නැහැ. අපි ගොඩක් දෙනෙක් ඒක පෙන්වන්න නැතුව කියනවා මෙන්න අපිට විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මේක අපේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය. ඔව් දැන් මේ පූර්ණ එන්නත්කරණය පිළිබඳව වෙන විවේචනය ඇතුළේ තියෙන 14 දීලා තියෙන පූර්ණ නිදහස පිළිබඳව වෙන කාරණාවනේ. එහෙම තැනක තියෙන නිදහස ඔබතුමාලෝ කියන එන්නත්කරණය ඇතුළේ කෙනෙක් එන්නතක් ලබා නොගත්තොත් 15 කොහොමද සීමා වෙන්නේ? සීමා වෙන්නේ මෙන්න මේකයි. දැන් මම කිව්ව විදිහට 15 කියලා තියෙනවා යම් වෙනත් කෙනෙකුට හානි කර වෙන තත්ත්වයක්. සමාජයට හානි කර වෙන තත්ත්වයක්. එහෙම විදිහට තමුන්ගේ මානව හිමිකම් ක්‍රියාත්මක කරන්න බැහැයි කියන එක පැහැදිලිව කියලා තියෙනවා. එතකොට මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? ඒ වගේ අවස්ථාවක් තමයි මේකෙන් පෙන්නන්නේ. දැන් මේක හොඳම දසුන් අපිට පෙන්වන්න පුළුවන් හොඳම උදාහරණය දුම්බීම. රජය දුම්බීම තහනම් කළා නැහැ. හරි දුම්බීම තහනම් කළා කොහෙවත් නීතිය පනවලා නැහැ. හැබැයි රජය අවවාද දෙනවා. අවවාද දීලා ඒකේ අර සිගරට් පෙට්ටියෙම සඳහන් කරලා පිළිකා රෝග තත්ත්වයක් තියෙනවා කියලා මේ වගේ අවවාද දෙනවා. මෙතනත් කියන්නේ එහෙමයි. රෝගකාරක තත්ත්වය මේකෙන් පරිස්සම් වෙන්න මේක දැන් ඔමික්‍රෝන් කියන මේ වසංගය ශීඝ්‍රයෙන් පැතිරෙනවා. සමාජයට යනකොට ඒ ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. ඒව දේවල් කියලා දෙනවා. ඒ වගේම පොදු ස්ථානවල දුම්බීම තහනම් කියලා තියෙනවානේ. ඒකට කවුරුත් කියලා කියන්නේ නැහැ මේක මානව හිමිකම් මට නිදාසේ මගේ දුම් පානය කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඕන කෙනෙකුට මේ දුම් වටිය ගියාට කමන්නේ දුම් මේ එකෙන් ඕන දෙයක් හැච්චට කමන්නේ නැහැ. ඒක අපි පිළිගත්ත දෙයක්. ඒක තමයි නීතියේ තත්ත්වය. ඒ කියන්නේ පොදු ස්ථානයක දුම්බීම තහනම්. ඒ වගේම තමයි මෙතනත් කියන්නේ පූර්ණ එන්නත්කරණය සිදු කරලා හෝ එහෙම නැත්නම් සමහර අයට බලධාරියා විසින් මේ පිළිබඳ සෞඛ්‍ය බලධාරියා විසින් යම් යම් හේතු කාරණා බලලා ඔහුට ඒකෙන් නිදහස් කරනවා. ඒ කියන්නේ තමන් පූර්ණ එන්නතර එන්න ඕනේ නැහැ. ඒ තත්ත්වයෙන් නිදහස් කරලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. යම් කිසි වයස මට්ටමක් තියෙනවනේ ඒ වයස මට්ටමින් අඩු කෙනෙක්. ඒ කට්ටියට සහතිකයක් දෙනවා. ඒ සහතිකය අපි ළඟ තියාගන්න. අපි යම් කිසි ස්ථානයකට යනකොට අපේ හැඳුනුම්පත වගේම මේකත් තියෙන්න ඕනේ. මේක දැන් අපේ රටේ විශාල වශයෙන් හැමතැනකම ඒ අංකයක් ගැහුවකම ඒ ටික ඔක්කොම වැටෙනවා. ඒ දත්ත ගබඩා කරලා තියෙන. ඒ නිසා ඒවා සියල්ලක්ම සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සහ මේ අයට තවත් අවස්ථාව ලබා දීමට කාලය ලබා දීලා අප්‍රේල් මාසයේ 30 වෙනිදා වෙනකොට මේවා සම්පූර්ණ කරලා තියෙනවා නම් විතරයි තමන්ට පොදු ස්ථානයක ගැවසෙන්න හෝ පොදු ප්‍රවාහනය කරන්න පුළුවන් කියලා දාලා තියෙනවා. සමහර වෙලාවට එතරදිම යම් ආකාරයක කෙනෙකුට නඩුවක් දාන්න හෝ තමන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් පිළිබඳව වන චෝදනාවක් කරන්න සාක්ෂියක් හොයාගන්න බැරිද?
කොහොමද එහෙම කරන්නේ? තමන් පොදු ස්ථානයකට යනවා කියන එකේ තත්ත්වය මොකද්ද? පොදු ස්ථානය කියලා කියන්නේ තමන්ට ආරාධනාවක් කරලා හෝ ආරාධනාවක් නැතුව හරි නැත්නම් අයිතිවාසිකමක් වටියට හරි අයිතිවාසිකමක් නැතුව හරි මිනිසුන් ගැවසෙන ස්ථානයකට යනවා. ඉතින් මේක දුම්වීම වගේ දෙයන්නේ. මම යනවා මට රෝගී කාරක තත්ත්වයක් තියෙනවද නැද්ද කියලා බලන්නේ කොහොමද අපි? ඒකට තමයි පූර්ණ එන්නත්කරණය සම්බන්ධ සහතිකයේ තියෙන්නේ. ඒකට මම අනිත් අයට කරදරයක් නොවන පරිදි. ඉතින් මෙතන වචනේ පාවිච්චි කරනවා කරදරයක්. ඒතකොට මේ කරදරයක් නොවන පරිදි දසුන් අපි සමාජගත වෙන්නේ නැතුව අපිට ඕන දේ කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක වැරදීනේ. එහෙම Tamanට gedara සීමාවේ tamunගේ වපසරී යටතේ ඕන දෙයක් කරන්න කිසි කෙනෙකුට බාධා කරන්න බෑ. ඒක නීති විරෝධී දේවල් නැතුව. නමුත් මෙතනදී වෙන්නේ Tamanට නිදහස තියෙනවා කියලා මානව හිමිකම් මට තියෙනවා කියලා ව්‍යවස්ථාවෙන් මට ආරක්ෂා කරලා තියෙනවා කියලා 15 වෙනි මගන් ව්‍යවස්ථාව ගැන සලකන්නේ නැතුව මම මහ ජනතාව ඉදිරියට යනවා. ඒකයි වැරදි. මෙතන මේ තව එක දෙයක් තියෙනවා. මේකෙදි පොදු ස්ථාන කියන එකට මිනිසුන් ගැවසෙන ස්ථානය වගේම පොදු ප්‍රවාහනයත් අර්ථ නිරූපණය කරලා තියෙනවා. එතකොට ඒ පොදු ප්‍රවාහනයත් Tamanට පාවිච්චි කරන්න ඕනේ නම් දැන් තමුන්ගේ වාහනේ ගියට ගිහිල්ලා ඒ වැඩේ කොහෙට හරි ගිහිල්ලා එනවා පොදුවේ මහ ජනතාව ගැවසෙන්නේ නැති තැනකට යනවා ප්‍රශ්නයක් නැහැ. මහ ජනතාවගෙන් වැළකීලා තමන්ගේ දේවල් කරගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් තමන් මහ ජනයාත් එක්ක ගැවසෙනවා නම් මහ ජනයා ගැවසෙන පොදු ප්‍රවාහනයක් පාවිච්චි කරනවා නම් මේ පූර්ණ එන්නත්කරණයට සම්බන්ධ වීම තාමත් අත්‍යවශ්‍ය තත්ත්වයක්. යුවර්ධශීල මත යම් ආකාරයක පොදු ස්ථාන කියන කාරණාව අර්ථ ගැන්වීමේදී අපි දුම්රිය පොළ, බස්නැවතුම් පොළ ඔය වගේ ස්ථානනේ අපි හඳුනාගන්නේ. හැබැයි එතනින් මෙපිටට ඇවිල්ලා මම එන්නත්කරණය අරගෙන නැත්තම් මම පූර්ණ එන්නත්කරණය කරලා නැත්තම් මට ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයට කියන තැනට එන්න බෑද? ඒක ඔබතුමාලා අර්ථ ගන්නවන්නේ පොදු තැනක් විදිහටද? මම සේවා ස්ථානයක් විදිහට හඳුනාගත්තා මගේ වපසරිය ඇතුලේ පෞද්ගලික තැනක්. ඔව් ඒක ඇවිල්ලා සිද්ධිමේ කාරණාවක් දසුන්. දැන් මෙතනදී තමන් ඒ මහ ජනතාව ගැවසෙන තැනක් හැටියට නෙමෙයි නම් ඒක අර්ථ නිරූපණය කරන්නේ. ඒක තමන්ට වෙනම කාමරයක තමන්ගේ දේවල් ටික කරගෙන නෑ උනට සේවා ලබා ගන්න සේවාලාභින් එනවා. එනවනේ. අන්න එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මහ ජනතාව ගැවසෙනවා. මහ ජනතාව තමන් ළඟට එනවා. තමන් සමන්ට ප්‍රශ්නයක් නැහැ. තමන් කියන්නේ මට වැරදුනත් එක නැත්ත් එක මට ප්‍රශ්නයක් නැහැ. නමුත් තමන්ගේ ඒ සම්බන්ධ තත්ත්වය මොකද්ද ඊට පස්සේ වෙන්නේ? තමන් නිසා ඒ රෝගේ පැතිරෙනවා නම් අනිත් කෙනාට ඒක වැරදි දෙයක්. එහෙම කරන්න නරකයි. ඒකනේ අපි නිරෝධායනය කරලා වුන් පැත්තක තියලා තියන්නේ රෝගී වැළඳුනාට පස්සේ. ඉතින් එහෙම නැතුව එයාට සමාජගත වෙලා ඉන්නේ හොරෙන් කරන එක වෙනම දෙයක්. හැම දෙයක්ම මේ නීතියේ මේ විදිහට තිබ්බට හොරෙන් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ වෙලාවදී ඊට පස්සුව ඒ වගේ එන්නත්කරණයක් නැතුව යනවා නම් ඒ අයට එරෙහිව කටයුතු කරන්න දණ්ඩනීති සංග්‍රහය තියෙනවා. මේක මේ දැන් මෙතෙන්දි මේ එන්නත්කරණය සම්බන්ධව මේ ප්‍රශ්නය ආවට දසුන් මතක තියාගන්න ඕනේ මේ දණ්ඩනීති සංග්‍රහය පැනවුවේ 1800 ගණන්. ඒකෙදිත් මහ ජනතාවට කරදරයක් නො මේ මානව හිමිකම් ඔක්කොම තියෙනකොට. එතකොට එතෙන්දිත් මහ ජනතාවට කරදරයක් වෙන තත්ත්වයක් ඇති වෙනවා නම් රෝගකාරී තත්ත්වය මේ මං කියන්නේ බෝ වෙන රෝග සම්බන්ධව එවැනි තත්ත්වයක් වෙනකොට දණ්ඩනීති සංග්‍රහය 262 වගන්ති යටතේ ක්‍රියා කරන්න පුළුවන්. පොලිසියට ඒක ක්‍රියා කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේවා ඉදිරියට වෙන දේවල් අපි දැක්කා මුඛ ආවරණ නැතුව ගැවසෙන අවස්ථාවලදී ඒ වගේ අයට කටයුතු කරපු ආකාරය. අපි ඉක්මනට වෙලා බලලා එමු. එතනදී යුවර්ධශීල මත සමාන සමහර වෙලාවට කෙනෙක්ට අර්ථ ගන්නවන්න පුළුවන්. දැන් මට කම්කරු නීතිය යටතේ හෝ වේවා පවතින තත්ත්වයන් යටතේ හෝ මට යම් ආකාරයක පූර්ණ එන්නත්කරණය සිද්ධ කරගත්ත නැති කාඩ් පතක් අතේ තියෙනවා නම් එතෙන්න ගිහිල්ලා ආයතනයට යන්න මට අවසර දෙන්න නැත්නම් කම්කරු නීතිය යටතේ ඔහුට තියෙන යම් ආවරණයන් උල්ලංඝනය වීමක් කියලා කෙනෙක් අර්ථ ගන්නවන්න පුළුවන්. එතරම්දී කොහොමද බලපෑපැත්තෙන්නේ 14 ඉඳලා තියෙන මානව හිමිකම් 15 ඛණ්ඩනය වීම නැත්නම් සීමා කිරීම කොහොමද එතරම්දී බලපෑපැත්තෙන්නේ? ඒ අවස්ථාවේ තමන් යන්නේ රාජකාරී කරන්න තවත් කණ්ඩායමක් ගැවසෙන තැනක. තමන්ගේ ස්වයං කර්මාන්තයක් කරගෙන ඉන්නේ කාටවත් බාධාවක් නැහැ. ඒක ගේ ඇතුලේ ඉඳගෙන තමන්ට අයිතිම වෙනත් ස්ථානයක තනියෙන් එක දෙයක් කරගන්න එක නෙමෙයි මෙතන අර්ථනේවා. අපි බලන්න ඕනේ පොදු ස්ථානයේ කියන්නේ. එතකොට ඒ ආයතනයට රැකියා ආයතනය පොදුවේ බලපාන හැමෝම සම්බන්ධ වෙන නැත්නම් තමන්ගේ සේවය අනුන්ට ලබා දෙන තැනක් නම් එතන පොදු ස්ථානයක් හැටියට ගණන් ගන්න. ඉතින් මේකෙදි දැන් අපි කිව්ව ඇඟලුම් කර්මාන්තයක් අරන් බලන්න. ඒකෙදි තනිව ඒ අය මෙෂිමරට ගාවට වෙලා මැහුවා. ඒ නිසා මම එන්නත් කරන්නට වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ අය ගැවසෙනවා. මේ කියන විස බීජය මොකද අපි මුඛාවරණ දාගෙන ඉන්නේ. එතකොට ඒ ප්‍රමාණය හැමතිස්සෙම මේක කටයුතු මේ විදිහට ක්‍රියා කරනවද නැද්ද කියන ගැටලුවක් තියෙනවා. සමහර වෙලාවට ඔය කියන කාරණාව ආගම තුල සහ තමන් අදහන දේ ඇතුලේ සීමා සහිත වෙන්න පුළුවන්.
අපේ රටේ ඒ තත්ත්වය සම්යමාකාරයක අත්විඳලා තියෙනවා. පහුගිය කාල සීමාව තුළ යම් ප්‍රදේශවලට එන්නත් කරන්නේ සඳහා ගියාට පස්සේ ඒ ප්‍රදේශවලින් එන්නත් කරන්නේ පිළිබඳව යොමු වීමේ දැඩි සීමා සහිත බවක් තිබුණා යම් ප්‍රදේශවල ප්‍රජාවගේ. දැන් එතනදී කොහොමද ওই තත්ත්වය බලපෑම යම් සීමාවක් ප්‍රදේශයක්ම ප්‍රතික්ෂේප කරනවා නම් එන්නත් කරන්නේට ඔවුන්ට බලපෑවෙන විදිහට නේද සමහර එන්නත් ගත්තෙම නැති කණ්ඩායමක් නම් එතන ඉන්නේ ඒක කොහොමද බලපෑවෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට මේ එක එක සිද්ධි අරගෙන කටයුතු කරන්න බෑ. ඒ වෙයි සිද්ධිමය කාරණා. දැන් උදාහරණයක් හැටියට මේකෙම තියෙනවනේ එන්නත් කරණයෙන් මුදවා හරින්න පුළුවන් කියන. ඒතර එන්නත් කරණේ මුදවා හරින කණ්ඩායමකට අපිට කියන්න බෑ. ඕගොල්ලන්ට සාතිකයක් තියෙනවා. ඒ මුදා හරින ක්‍රමවේදයක් තියෙනවා. ඒක නිර්ණායක තියෙනවා. ඒවට ඇතුළත් වෙනවද නැද්ද? ඒකට ආගම බලපාන නැද්ද? ඒකටම අනේ මේ මුදා හැරීම වෙනුවෙන් නිර්ණායක ඇතුළේ තියෙනවද යුවර්ධ ශීල මහත්තයා? තමන් අදහන ආගම අනුව තමන් අදහන ජාතිය හෝ වේවා ප්‍රදේශීය හෝ වේවා බලපෑවත්වන සාධකයන් තියෙනවද? මම කිව්වේ දැන් ඒ අය ඒ ප්‍රදේශයේ ඉන්න කණ්ඩායමේ ඒ සම්බන්ධයෙන් පූර්ණ එන්නත් කරණයට යා යුතු නැtei කියලා බලධාරීන්ගෙන් සහතික ලබාගෙන තියෙනවා අපිට ඒක ගැන තර්ක ගන්න දෙයක් නැහැ. ඒ සහතිකේ තියෙනවා නම් එයාට ඒ විදිහට ඉන්න පුළුවන්. හැබැයි ඒකේ නිර්ණායකයක් ඇටියට ආගම මෙතනට බලපාන්නේ. අපි ඒක ආගම ජාතිය කුලය බයලේ ඒව නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන සෞඛ්‍යමය කාරණා සම්බන්ධයෙන් ඒ සෞඛ්‍ය බලධාරීන් යම් යම් නිර්ණායකයන් ඉදිරිපත් කරනවා. ඒ නිර්ණායකයන් වලට අනුව ඒ පුද්ගලයන්ට ඒක කරන්න හොඳ නැත හරි නැත ඒක මුදා හරිනවයි කියලා. ඒ සහතිකයක් වෙනවා නම් එතකොට ඒ සහතිකය ලබා දෙනවා. ඒ සහතිකය සමහර වෙලාවට කලින් කලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක මේකෙම සඳහන් කරලා තියෙනවා. ඒක පූර්ණ බලධාරියා විසින් කලින් කලට වෙනස් වෙන ආකාරයට තමයි ඒ සහතිකය දෙන්න පුළුවන්. යම් ආකාරයක එහෙම නීතියක් පැනවෙනවා නම් සීමා සහිත කිරීම වෙනුවෙන් යම් නිර්ණායක මත පදනම්ම යම් ආකාරයක තහනම් කිරීමක් සිදු කරනවා නම් පොදු ස්ථාන වලට ප්‍රවේශයක් වෙන්නට පූර්ණ එන්නත් කරන්නේ නොවුණු කෙනෙකුට දුම් වැටි පාවිච්චි කිරීමේදී ලබා දීලා තියෙන නෛතික සීමාව ඇතුලේ නීතිමය කෘත්‍යයන් ඇතුලේ භාවිත වන දඩ හෝ සහ උට ලැබෙන දඬුවම් ප්‍රකාරව මේ කාරණාව ඇතුළත් ඒ දඩුවම් ඒ දඩ පැනවීමේ හැකියාවක් තියනවද? අනිවාර්යයෙන්. දැන් අපි මේක ක්‍රියාත්මක වෙන්නේ මේ පිළිබඳව තියෙන්නේ නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත. එහි තියෙන රෙගුලාසි වලට පටහැනිව ක්‍රියා කිරීම වරදක්. ඒතකොට ඊළඟට මම ඊට එහා ගිහිල්ලා තමයි කිව්වේ දණ්ඩ නීති සංග්‍රහයේ 262 වෙනි මගන්තියේ තියෙනවා මේ වගේ පැතිරීම සඳහා යම් කිසි කෙනෙක් නොසැලකිලිමත් ආකාරයට ක්‍රියා කරනවා නම් එවැනි වෙලාවක ඒ පුද්ගලයාවත් අඩංගුවට අරගෙන ඒ පුද්ගලයාව අධිකරණ ඉදිරියට ගෙනියලා ඔහුට දඩ ගැසීම හෝ 6 මාසයක් දක්වා සිර දඬුවමක් කෙරෙහි සලකා බැලීමක් කරන්න පුළුවන්. ඉතින් මේ වෙන විට දැනටත් අපි දන්නවා යම් අය මේ අපේ නැඳිරි නීති කඩ කිරීම සම්බන්ධයෙන් අරගෙන ගිහිලා කටයුතු කරලා තියෙනවා. ඒක නිසි ආකාරයට තමුන් මේ මුඛාවරණ නොපැළඳගෙන යන අය සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. ඉතින් මේකේ යම්කිසි රෙගුලාසියක් දක්වලා තියෙනවා නම් දසුන් ඒ රෙගුලාසිය කඩ කිරීම මේ පනතේ තියෙන වෙනත් මේ ගැසට් පත්‍රයෙන් ඒක කියන්න බෑ. ඒකේ තියෙන්නේ රෙගුලාසි පනවනවා. එතකොට මේ පනතේ සහ දඬු සංග්‍රහයේ අර්ථ නිරූපණය කරනකොට කියනවා එවැනි තැනක සඳහන් වෙලා තියෙන නීතිමය ක්‍රියාපටිපාටියට පටහැනීමක් යමක් ක්‍රියා කරනවා නම් ඒ පටහැනිකම නොසලකිලිමත් කමින් කරනවා නම් එන්න එතනදී ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න පුළුවන්. දැන් බලන්න ඔය ඔබතුමාට මතක ඇති අපි විදේශ රටකට යනකොට අපි මේ අපේ ඇඟිලි සලකුණ තියන්නේ. මේකට කොච්චරන් දුරට අපිට ලොකු ප්‍රශ්න ඇති කළාද? අපේ රටේ කිව්ව මොකක්ද අපිට මානව නිදහස් තියෙන අපිට යන්න ඕන තියෙන. දැන් ගිහිල්ලා අපි නිකන් මේක තියලා එන්නේ ගහන්න. කවුරුත් කතා කරන්නේ. ඊළඟට අපේ ෆොටෝ එකක් ගන්න එක. අපි ගිහිල්ලා කෙලින් හිට ගන්නවා. ඒක ගන්නකන් යන්න දෙන්නේ නැහැ. දැන් වෙන රටවලට යනකොට එන්නත් කරණය සම්බන්ධ ඒගොල්ලෝ සහතික නැත්තම් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. රජයේ නිකුත් කර සහතික පත්‍රය තියෙනවා. ඒක ඉල්ලනවා. ඒක නිකන් කියලා බෑ. ඒක අනිවාර්යයෙන්ම ඉල්ලලා ඒක මේ පහුගිය දවස්වල ඒක මේ දැන් ඉදිරියට තදබල ලෙස ක්‍රියාත්මක කරා. මේක ආරම්භ වෙච්ච අවස්ථාවේදී වුන් ඇතුළට යන්න දුන්නේ නැහැ. එහෙම නැත්තම් එහි ඉඳගෙන වෙනම PCR එකක් කරලා ඒ සහතික ලබාගෙන යන්න ඕනේ. ඉතින් අපි ඒවට ගියාම මේ මානව හිමිකම් මුකුත් කියන්නේ හොඳට ඒක කරගෙන යනවා. මේ රටේ ඉන්නකොට අපි මානව හිමිකම් ගැන කතා කරනවා. හැබැයි දසුන් ඒ බොහෝ දෙනෙක් හිමින්ට ගිහිලා එන්නත් කරණය කරනවා. යං අය දැන් කොහොම නමුත් යුවර්ධ ශීල මහත්තයා මේ එන්නත් කරණයට විරුද්ධව
නඩු කිහිපයක් ගොනු වෙලා තිබුණානේ. මොකක්ද ඒකේ ආපු තීන්දුව? තාම නෑ. ඒ සම්බන්ධව දැන් අවසාන නිගමනයක් කරන්න කොයි නඩුව ඉදිරියට ගිහිල්ලා. එහෙම නිගමනයක් එන්නේ නැති වෙන තැනකදී මෙහෙම ගැසට් එකක් ගහපුවාම ඒ දෙක අතර යම් ගැටණයක් ඇති වෙන්නේ නෑ. ගැටණයක් ඇති වෙන්නේ විදිය නෑ. ඒකේ නැවැත්වීම සඳහා කිසිදු වාරණයක් නැත්තම් ඒබැයි කියලා නැහැ මේකේ තීන්දුව ලබා දෙන තුරු හෝ මේ නඩුව ඉදිරියට යනතුරු මේ එන්නත් කරන්නේ නවත්තන්න කියලා. මේ වගේ ගැසට් එකක් පළ කරන්න එපා කියලා කොහෙවත් තියෙන්නේ නැහැ. ඒ නීතිය තහනම් කරන්න පුළුවන් වෙන්නේ අධිකරණයට පමණයි. ඒ නිසි බලතල තියෙන අධිකරණයකින් ඒ තහනම් නියෝගයක් ලැබුණොත් මේක ක්‍රියාත්මක වීම නවතින්න පුළුවන්. ඒක පස්සෙන් නැහැ. නමුත් ඒතේ නොවන තාක් කල් සීමාව ලබා දීලා අමාත්‍යතුමාට තියෙන බලතල සෞඛ්‍ය අමාත්‍යතුමාට තියෙන බලතල යටතේ මේ පනතේ විශේෂ විධිවිධාන පැනවීමේ බලතල එතුමාට තියෙන්නේ. ඒ බලතල ඊළඟට එතුමා පවරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වලට. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වල ක්‍රියාත්මක කිරීම පොලිස්පතිතුමාට දක්වනවා. ඒ විදිහට මේක ගමන් කරනවා. ඉතින් ඒක නිසා මුල් ආරම්භය මේ කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව හොඳයි අප්‍රේල් මාසයේ වෙනකන් අපිට බලන්න පුළුවන් මේ පිළිබඳව ගිහිල්ලා යමක් අධිකරණයට යන්නේක කිසිසේත් බාධාවක් නැහැ. ඒ අධිකරණයේ තුලින් ඒ පිළිබඳව වාරණයක් කරනවා නම් පමණයි මේක නැවතීමක් අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව වෙන එක තැන්වල මේ ගැන අදහස් ප්‍රකාශ කළාට වැඩක් නැහැ. මොකද මේක වෛද්‍යමය සාක්ෂි මත වෛද්‍යවරු විසින් පිළිගන්නා කරණයක් දෙයක්. වෛද්‍යවරු තමයි දැන් ඉදිරියට ඇවිල්ලා කියන්නේ කරුණා කරලා පූර්ණ එන්නත් කරන්නට භාජනය වෙන්න අපි දකිනවා මේ රෝහල් වල තියෙන තත්ත්වය. දැන් රෝහල් වල වැඩි ධාරිතාවක් දරන්න අමාරු තත්ත්වෙට එන්න දෙන්න එපා කියලා. භාවිතාව ඇතුළේ යම් ආකාරයක ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු වුණොත් එහෙම මේ ක්‍රියාත්මක භාවය නවතින්න පුළුවන්ද? ඒක තමයි මම කිව්වේ. දැන් පෙත්සම දැම්ම පළියට නවතින්නවක් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ රිට් නියෝගයක් හෝ ලබා ගැනීමට ඒ අවශ්‍ය කරන පුද්ගලයාට ඕනෑම පුරවැසියෙකුට පුරවැසියාගේ අයිතිය ටික තියෙනවා. ඒ පුරවැසියාට එකට යන්න පුළුවන්. ගිහිල්ලා කරුණු පෙන්නලා දීලා ඒ කරුණු තුලින් ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය නඩුව පැවරන අභියාචනාධිකරණය සන්තෘප්ත කළොත් මුල්වතාවෙන් ඉස්සලාම බලන්නේ මේක ඉදිරියට යන්න තරම් දෙයක් තියෙනවද කියලා. ඒතර ඉදිරියට යාමට තරම් දෙයක් එහෙම නැත්නම් මේ ගැන සලකා බැලීමට තරම් දෙයක් මේකෙන් ඉදිරිපත් වෙනවා කියලා පෙනුනොත් ඒ තාවකාලික වාරණ නියෝගයක් දානවා. ඒ වාරණ නියෝගය දැම්මහම මේක ක්‍රියාත්මක වීම නවතිනවා. එහෙම නැති තාක්කල් මේක නඩු දැම්ම නේද විරුද්ධ වෙලා කටයුතු කරනවා කියලා මේක නැවතීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. යම් ආකාරයක ගැසට් නිවේදනයේ ප්‍රකාරව අප්‍රේල් මාසයේ නම් ඔය කියන තහංචියේ පැනවුනොත් ශේෂාධිකරණයට කවුරුත් පෙත්සමක් ගොනු කළ රීට ආඥාවක් නිකුත් නොවුනොත් ගැසට් පත්‍රයේ ප්‍රකාරව නීති කෘත්‍ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය කොහොමද නිර්මාණය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හරහා ලබා දෙන නියෝගයන් ප්‍රකාරව පොලිස් ස්ථාන හරහාද නැත්නම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හරහා නියෝජිතයන් හරහාද කොහොමද මේක මේ පිළිබඳව මෙහෙම සඳහන් වෙලා තියෙනවා පුළුල් ප්‍රචාරයක් දෙන්න. ඒක ජනමාධ්‍ය හරහා පුවත්පත් වලින් ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා ඒ වගේ පුළුල් ප්‍රචාරයක් දීලා ඒ පිළිබඳව ඒකට තමයි මේ කලින් මේක දාලා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්නේ. මේක අපි අප්‍රේල් මාසේ 30 වෙනිදා ඉඳන් මේක ක්‍රියාවට නගනවා. ඒ නිසා කරුණාකරලා ඉතින් දසුන් කියන්න ඕනේ නෑ. පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියකනොත් භාගයක් දැන් මේ එන්නත් කරන්නේ පූර්ණ කරලා නැහැ. ඉතින් ඒගොල්ලෝ මේ නීති හදන්නේ. ඉතින් ඒ නිසා මේකට කාලයක් දීලා තියෙනවා. ඉතින් අපි මේක සුළු කර තකන්නක අපිට ඕනේ මේකෙන් මිදිලා අපේ ජීවිතයේ යහපත් සතුටින් ගත කරන්න. ඉතින් අපි ඇයි මේක මේ දේ දැන මේකෙන් අප්‍රතිකාරී තත්ත්වයක් පත් වෙනවා කියලා දැනගෙන ඇයි අපි එහෙම කටයුතු කරන්නේ? මොකද්ද මේක වෙන තත්ත්වය? වෙන ප්‍රශ්න ඇති කරලා දැන් මානව හිමිකම් මෙතනින් කටයුතු කරන අතරතුර මේක ලිංගික බෙලහීනත්වයක් මේකෙන් ඇති වෙනවා. දරුවන් බිහි කරන්න බැරි වෙන්න පුළුවන් කියලා විශාල වෛද්‍යවරුන්ට වඩා වෛද්‍යවරු ඉන්නවා. ඒ සමාජ මාධ්‍යවල ඒ අය මේ ගැන ප්‍රකාශ කරනවා. හැබැයි ඔවුන් සලකා බැලුවොත් ඔවුන්ගේ පරම්පරාවේ අය ඒවා එන්නත් කරන්නේ ලබාගෙන ඉවරයි. මේ වගේ තමයි හොඳ නැති දේවල්. ඉතින් මම හිතනවා මේ වගේ අපි මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හරහා ඔබතුමන්ලා කරන සේවය මේක ප්‍රචාරය කරන්න. ඉතින් ඔබතුමන් නිවැරදිව හැවුවාගේ අධිකරණ නියෝගයක් ලැබිලා මේක නැවැත්වීම සඳහා වාරණ නියෝගයක් හෝ සම්පූර්ණ නියෝගයක් ලැබෙන තුරු මේක ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතුව තියෙනවා. ඒතකොට ඒක දැන් මේ ගැසට් පත්‍රය පළ කරලා තියෙන්නේ. මම කිව්ව විදිහට පූර්ව ප්‍රචාරය ලබා දීලා ඒ අනුව
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ගේ කොටස ඉටු කරන්න ඕනේ. ඒ සහතික හරියට මිනිස්සුන්ට ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරලා ඒ පිළිබඳව එතුමන්ලා සාහිමටපත් වුණාට පස්සේ පොලිසියට පොලිස්පතිතුමාට ඒ පිළිබඳව ඊට පස්සේ බලය තල්ත හම්බ වෙනවා. ඒ කියන්නේ මේ නිරෝධායන නීති කඩකිරීමක්ද එහෙම නැත්නම් දන්නේ සංග්‍රහයේ වගන්ති කඩකිරීමක්ද කියන එක පොලිසිය විසින් සොයලා බලලා ඒ අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම ඊට පස්සේ ගැසට් පත්‍රයේ ප්‍රකාරව ජාතික හැඳුනුම්පත අපි දැන් යන තැන අරයි යනවා. ඒක අනන්‍යතාවය තහවුරු කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛ කාර්යයක්නේ. දැන් මේ ගැසට් නිවේදන නිකුත් කරාට පස්සේ එන්නත් කාඩ් පතත් අනිවාර්යයෙන්ම යන තැන රැගෙන යාවි කියන නීතියක් එනවද? ඒ නෑ දැන් නීතිය කියලා කියන්නේ යම් කිසි තැනක ඇහුවොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් ඩ්‍රයිවිං ලයිසන් එකත් ඒ වගේ එකක්. අපිට ඒක නැතුව යන වෙලාවල් තියෙන්න පුළුවන්. නමුත් ඒක පොලිසිය නවත්තලා අපෙන් ඇහුවොත් ඒ වෙලාවේ කිව්වොත් මං ගෙදර තියෙනවා කියලා නෑ. ඒක මගේ ළඟ තියෙන්න ඕනේ. ඒ ගෙදර තියෙනවා කියලා මට තියෙන්නත් පුළුවන් ලයිසන්. ඒතකොට ඒ පදවන වෙලාවේ රියදුරු බලපත්‍රය නොමැති උනායි කියලා නඩු පවරනවා. එතකොට අපි බොහෝ වෙලාවට අධිකරණයට කියලා කියන්නේ ස්වාමීනි මේක තියෙනවා එදා තිබුණේ නැහැ. හරි ඒ දඩේ ගෙවලා ඔයා යන්න. එහෙම. එහෙනම් මේක කල් පැනලා තියෙනවා. මේ ගන්න බැරි වුණා කල්ද. එහෙනම් ඔයා ගිහිල්ලා ඒක හදාගෙන ඇවිල්ලා අධිකරණයට පෙන්නන්න. එතකොට ඔයා මුදාහරිනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන දැන්. මට මේක කරලා තියෙනවා. මට අර පොඩි අනිත් කාඩ් එක ගිය ගමන්ම ලියන කාඩ් එකක් තියෙනවානේ. ඒකේ අවස්ථා තුනම සටහන් වෙලා තියෙනවා. මට සහතිකය ලබා දීලා නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තත්ත්වවල තියෙනවා මං කියන්නේ. එහෙම නැතුව මගේ ප්‍රතිපත්තිය හැටියට මම කරන්නේ නැහැ. මමට ඕන තරක යන්න නිදහස් තියෙනවා කිව්වොත් කරුණාකරලා ඔයා නීතියට පටහැන්න. ඒ නිසා ඔයාට විරුද්ධව කටයුතු කරන්න සිද්ධ වෙනවා. අප්‍රේල් 30 වෙනිදාගෙන් පස්සේ මේ නීතිය ක්‍රියාත්මක වෙනවා. ගැසට් පත්‍රය නිකුත් වෙලා තියෙන නිසා පූර්ණ එන්නත් කරන්නට ඔබ ලක් වෙන්න සමහර වෙලාවට අර යුවර්ධන සිල්වා මහත්තයා ආරම්භයේ සඳහන් කරා වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන ව්‍යවස්ථාවෙන් ඔබට දීලා තියෙන මානව හිමිකම් ඔබට දීලා තියෙන අයිතිවාසිකම් හැබැයි 15න් සීමා කරලා තියෙනවා. අර අපි කියන්නේ නිදහස තියෙන්නේ අනිත් කෙනාගේ නහය ළඟින් ඒ නිදහස ඉවරයි කියලා. නිසා ඒ ගැන ටිකක් හිතන්න. අපි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ යලි මුණ ගැහෙමු. අපි යලේ හතර පෑ සමගෙන් අධිකරණ අමාත්‍යාංශයේ උපදේශකතුමන් ජනාධිපති නීතිඥ ගරු යුවර්ධන සිල්වාපතිතුමන් එක්ක අපේ හතර පෑ ඉන්නේ. අර එන්නත්කරණය සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කරලා තියෙන අප්‍රේල් 30 වෙනිදාට කලින් ඔබ පූර්ණ එන්නත්කරණයට ලක් විය යුතුයි. එහෙම නොවුනොත් වෙන තත්ත්වය පිළිබඳව සඳහන් කරලා. ඒ නිසා ඒ නිමිත්තක් කරගනිමින් තමයි අපි අද යුවර්ධන සිල්වාපතිතුමන්ට මැදිරියට ආරාධනා කළේ. එන්නත්කරණය සම්බන්ධයෙන් වන නෛතික සීමාව සහ මේ ගැසට් නිවේදනය ප්‍රකාරව ඉදිරියේදී මොනවද වෙන්නේ සහ ඒ නිකුත් කිරීමට බලපාපු හේතු සාධක පිළිබඳව සහ ක්‍රියාත්මක භාවය පිළිබඳව අපි කතා කළා. එතනින් මෙපිට මේ යුවර්ධන සිල්වා මහත්තයා මේ තියෙන කාල සීමාව ඇතුළේ දැන් නීති කෘත්‍යයන් ගණනාවක් පහුගිය කාල සීමාව තුළ සාකච්ඡාවට ලක් වුණා සහ සංශෝධනයට ලක් වුණා. ඊට පස්සේ භාවිතාව තුළත් අපි දැක්ක යම් ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරනවා සහ ඒවා කොහොම නමුත් ඉස්සරහට ඇදීගෙන යනවා. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අනුව කාලාන්තරයක් තිස්සේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගී වෙනකොට එතරම් ලොකු චෝදනාවක් ආවා. අපිට මානව හිමිකම් චෝදනා ගොනු කරනකොට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අයට ලැබෙන හිරිහැර සහ උඩ ලැබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් සහ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඒ තුළ තියෙන අන්තර්ගතයන් පිළිබඳව සාකච්ඡා වුණානේ. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය වුණා. මම කැමති සංශෝධනය වීම තුළ ලැබුණු ප්‍රතිලාභ පිළිබඳව කතා කර යම් ආකාරයකට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ කෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මොකද්ද දැන් තියෙන ලිහිල් තත්ත්වය කියලා? ඔව් දැන් මෙතනදී අපි දැනගන්න ඕන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කරනවා කියන එක තාම වැදගත් දෙයක්. ඒක කළ යුතු තත්ත්වයක් තියෙනවා. මේක දැන් 1979 ඉඳන් අවුරුදු 40 ගණක් අපි භාවිතා කරනවානේ. ඒක තුල අපි ඒක කරන්නේ නැතුව හැමදාම ගිහිල්ලා කල් ලබා ගන්නවා. එහෙම නැත්නම් වෙන මොකක් හරි කරලා එනවා. ඉතින් මෙතනදී දැන් මේ අවස්ථාවේදී මම දකින්නේ මූලික කොටස සංශෝධනය කරන්න කටයුතු කරලා තියෙනවා. පසු කොටස ගැන මට තියෙනවා ප්‍රශ්න. මොකද ඒකෙදී අපි හිතනවා ඒවත් වෙනස් විය යුතුයි කියලා. කෙසේ වෙතත් ඔබතුමා අහපු දෙයට අනුව මූලික කාරණා වැදගත් වෙන්නේ මාස 18ක් තබා ගන්න පුළුවන් රැඳවුම් නියෝග මත ඒ රැඳවුම් නියෝග මත 18ක් තියෙන එක 12 දක්වා අඩු කරලා තියෙනවා. ඒතකොට මේ 12 දක්වා මාස 12 දක්වා කාලය තුර රඳවාගෙන තියාගෙන ඉන්න පුද්ගලයෙක් සම්බන්ධයෙන් වැදගත් වෙන ඊළඟ දේ තමයි නීති ප්‍රවේශයක්. නීතිඥවරයෙකුට ප්‍රවේශයක් නැතිව අපි දන්නවා හිස්බුල්ලා නඩුව අනුව හිස්බුල්ලා නීතිඥතුමා ගිහිල්ලා තිබ්බා ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ කොච්චර ඒ ගැන සඳහන් කළා වුණත් ඒක ක්‍රියාත්මක වීමේ දෝෂ තිබ්බා. එතකොට දැන් මෙතනදී නීතිමය වශයෙන්
පිළි අරගෙන තියෙනවා නීතිඥවරයෙකුට ප්‍රවේශයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. මේ පොලිස් නිලධාරීන් එක කතාවල් කියන්න පුළුවන්. සමහර නීතිඥ මහත්තුරු ගිහිල්ලා නීති වෘත්තියට ගැලපෙන්නේ නැතුව හැසිරෙන්න පුළුවන්. ඒක වෙනම දෙයක්. සමහර දුරකථනය අරන් ගිහිල්ලා දෙනවද? ඔවුන්ට වෙන ඇඳුම් පැළඳුම් දෙනවද? මේ ප්‍රශ්න මෙතනට අදාළ වෙන්නේ. ඒකේ මුළු නීතිඥ ප්‍රජාව මනින්න බෑ. නීතිඥ ප්‍රජාව කරන්නේ විශාල යුතුයකම් කොටස. ඒ නිසා අධිකරණ සහායකින් වශයෙන් නීතිඥවරුන්ට ප්‍රවේශයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ පුද්ගලයාගේ අත්අඩංගුවට ගැනීම හරිද? එහෙම නැත්නම් ඌට පාර දීම සිදු වෙලා තියෙනවා. ඒ දේවල් පිළිබඳව දැනගන්න පුළුවන්. ඒ නිසා ඒ ප්‍රවේශය මේකේ ලබා දීලා තියෙනවා. ඒක ඉතා හොඳ දෙයක්. නමුත් ඒ වගේම අවශ්‍ය කරන දෙයක් තමයි තමන්ගේ ඥාතීන්ට තමන්ට දැක ගන්න කතා බහ කරන්න අවස්ථාව ලබා දෙනවා. මේකත් මේ නඩුවේදී සාකච්ඡා වෙච්ච දෙයක්. මේක වෙනත් කට්ටියට ඒක කරන්න ලැබුණ නැතු වුණාට ඒ ඇයට හැකියාවක් තිබුණ නැහැ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා මේවා කියන්නේ. නමුත් මෙතනදී මේ නීතිඥතුමා හරහා මේක කරන්න පුළුවන් වීම තුල මම හිතන්නේ සලකා බලන්න සිදු වුණා. ඒක ජාත්‍යන්තර වශයෙන් උත් ඒගොල්ලෝ ප්‍රශ්න කළා. ඉතින් ඒ නිසා මේකට උත්තරයක් දෙන්න ඕනේ. ඒ නිසා දැන් පවුලේ කට්ටියට යන්න ගිහිල්ලා හැකියාවක් තියෙනවා සමාන. තව විශේෂ තත්ත්වයක් තමයි මහේස්ත්‍රාත්තුමාට අත්අඩංගුවට ගත්ත අවස්ථාවේදී මහේස්ත්‍රාත්තුමාට දැනුම් දෙන්න ඕනේ අහවල් දවසේ අහවල් වෙලාවෙ තමයි මේ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තේ. ඒතකොට එතනදී මහේස්ත්‍රාත්තුමා ළඟ ඒ ලේඛනේ තියෙනවා. ඒතකොට ඒක හංගන්න බෑ. ඒක දින වෙනස් කරන්න බෑ. ඒතකොට එහෙම කළාට පස්සේ මහේස්ත්‍රාත්තුමා ඒ රඳවල තියෙන ස්ථානයට අනිවාර්යෙන් ප්‍රවේශ වෙන්න ඕනේ. ගිහිල්ලා මහේස්ත්‍රාත්තුමා ඔහු සමග සාකච්ඡා කරලා බලනවා. එතකොට Tamanට යම් කිසි විදියක අකටයුත්තක්, හිරිහැරයක්, කරදරයක්, පහර දීමක් වුණාද කියන ප්‍රශ්නේ මතු කරන්න. යම් ආකාරයක දැන් ත්‍රස්තවාදී කියලා කියන්නේ යම් ආකාරයක අත්අඩංගුවට ගන්නෙ මොකක් හෝ නිමිත්තක් මත පදනම්වනේ පන්නලා හේතු සාධකයක් ඇවිල්ලා අත්අඩංගුවට ගත යුතුම තැනකදී අත්අඩංගුවට ගන්නවා කියන කාරණේ සම්බන්ධයෙන් යුවර්සිල මහත්තයා අපිට සලකලා බලන්න වෙන්නේ. මම ඒකට එක නෑනේ. දැන් සමහරලාට නැත්තම් ඉතින් දැන් ඔබතුමා කියන්නේ හරි. දැන් අපි සරලව ගමුකෝ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයන් වුණු උදවියට සාධාරණ ඉටු කිරීම වෙනුවෙන් ඊට සමහරලාට මේකට භාජනය වුණු අය පන්නලා අත්අඩංගුවට ගත්තා. අනිවාර්යයෙන් මෙහෙම කරන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. දැන් එහෙම ගත්ත කෙනෙකුට පුරතල් කරන්න බෑනේ. බෑ. පොඩුවේ ගන්න කියන කතාව නෙමෙයි මම කියන්නේ. එහෙම අරන් තියෙනවා. පොලිසිය හොඳ නිලධාරීන් ඉන්නවා. උසස් නිලධාරීන් ඒවට උපදෙස් දීලා තියෙනවා. ඒ අරගෙන තියෙන අය ගැන මගේ කිසිම කතාවක් නැහැ. ඒ අය ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ ඔවුන්ට නඩු පැවරීම කළ යුතුයි. ඉතින් මෙපිට එහෙම ත්‍රස්තවාදී එහෙම ගන්න බෑනේ. ඉතින් එහෙම ගන්න නැහැ නේ. එහෙම ගන්න තැන තියෙනවා. තියෙනවා කියන්නේ අනන්තවත් තියෙනවා. අවභාවිතය කරන එක උපරිමයි. දැන් සාමාන්‍යයෙන් ඔයා මම තරහ තත්ත්වයක් තියෙනවනම් මට පොලිසිය සමග සම්බන්ධතාවයක් තියෙනවනම් මම ගිහිලා ඔයා ගිහිලා පැමිණිල්ලක් දාන්නේ ඔබතුමා ගිහිලා පැමිණිල්ලක් දාන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ ක්‍රියාවක් සම්බන්ධයෙන්. හැබැයි පොලිසියට පුළුවන් ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ මොහු ඒවට සම්බන්ධද නැද්ද? මොහුගේ වත්කම් පරීක්ෂා කරලා බලන්න ඕනේ. මොහු ක්‍රියාකාරීත්වය බලන්න ඕනේ. ඒ නිසා මොහු ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගන්නවයි කියලා අරගෙන කී දහක් ඉන්නවද දැන් කියන එක බලන්න. අද ඒක පිළිබඳව අපි ඒක තමයි විශාල වශයෙන් කටයුතු කරන්නේ. අවභාවිතයේ උපරිමයෙන් කෙරෙනවා. අන්න ඒ නිසා මහේස්ත්‍රාත්තුමා ප්‍රවිෂ්ඨ වෙනවයි කියන්නේ ඊටාම හොඳ දෙයක්. අන්න එතනදී මම මේ වෙන අතුරු පාර කියන්නේ මම අපි ත්‍රස්තවාදී වැළැක්වීම පන්තර ළඟට එමු. යම් ආකාරයකින් නීති අවභාවිත කරන කෙනෙක් ඉන්නවා නම් මේ සංශෝධනය ඇතුලේ ඔබතුමාට තියෙන සාමාන්‍ය පොදු නීතිය යන දණ්ඩ නීති සංග්‍රහයට තියෙන ඔබතුමාට නඩු පවරන්න තියෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීම පන්තයට ඔබතුමා රඳවගෙන ඉන්නවා නම් මං ඒ වෙනුවෙන් කරන වැරදි ක්‍රියාවක් නේ. ඒ කරනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදී වැළැක්වීම පන්තේ අනෙක් භාවිතාව ඇතුලේ හැකියාවක් තියෙන සංශෝධනයක්. දැන් ඒකට මේක ඉඩ දීලා තියෙනවා. ඒ කියන්නේ මේ පනතේ අර දැන් ඊට පස්සේ ඒගොල්ලෝ කරන අනිත් වැඩේ මොකක්ද දන්නවද? එහෙම Tamanට ඕන රිසි කාලයක් තියාගෙන ඉඳලා අවුරුදු කීපයක් ඊට පස්සේ කියනවා මොහුගේ ත්‍රස්තවාදී වැළැක්වීම පනතේ යටතේ ක්‍රියා කරන්න දෙයක් නැහැ කියලා. එහෙනම් මොකද්ද මේ தත්ත්වය? එහෙම යම් කිසි විදියක බැලූ බැල්මට සාක්කියක් නැතුව පුද්ගලයෙක් අත්අඩංගුවට අරගෙන රඳවා තියා ගන්නවා නම් ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීම. එතන මානව හිමිකම් උල්ලංඝනය වෙන කරා. උල්ලංඝනය කළ කෙනා වෙනුවෙන් නීතියක් ක්‍රියාත්මක කිරීමනේ ඕකේ තියෙනවා. ඒක තමයි මම කියන්නේ සද්භාවය කරන ක්‍රියාවලට ඒකේ තියෙනවා කිසිම කණයක් වෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙකු රඳවා තියාගෙන ඉන්නවා නම් එතකොට මා කියන විදියට අර මහේස්ත්‍රාත්තුමාට ගිහිල්ලා ඒ කරුණු කියලා ඉවරලා මහේස්ත්‍රාත්තුමා අධිකරණ නිලධාරී වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒ වාර්තාව කරගත්තට පස්සේ මහේස්ත්‍රාත්තුමාගේ යුතුයකම තමයි මේ පිළිබඳව පොලිස්පතිතුමාට දැනුම් දෙන්න මේ අදාළ නිලධාරීන්ට විරුද්ධව වහාම ක්‍රියාත්මක කරන්න. ඒක ඊට හොඳ ප්‍රවණතාවය. ඒක මහේස්ත්‍රාත්තුමාලට ඊටාම වටිනා
උපදේශයක් ලබා දීලා තියෙන්නේ. එතුමන්ලගේ යුතුයකම තමයි ඒක දැනුම් දීම. එසේ කරන්න පුළුවන් නම් එතකොට ඔබතුමා කිව්වා වගේ රඳවා තබා ගන්න නිකන් ආවට ගියාට ක්‍රියා කරන්න යන්නේ නැහැ. යම් ආකාරයක පොලිසිය එහෙම ක්‍රියාත්මක නොවුනොත් සමහරවිට එහෙමත් දැනගෙන කරනවාද කියලා දන්නේ නැහනේ. එහෙම නොවුනොත් වින්දිත යවුණු මට මගේ පාර්ශවයේ කෙනෙකුට අධිකරණ පිහිට පතන්න ඔතන තියෙනවද ප්‍රවේශය? ඔව් මේකෙදී තියෙන ප්‍රශ්නේ තමයි මූලික වශයෙන් ප්‍රථම අවස්ථාවේම ඒ දැනගත්තොත් එහෙම දැන් තමන්ගේ නීති ප්‍රවේශයක් තියෙනවා. එතනදී තමන්ගේ මානව හිමිකමක් උල්ලංඝනය වෙන විදිහට මාව රඳවලා තියාගෙන ඉන්නවා කියලා කියනවා. ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඒකට ගිහිලා නැත්නම් රිට් ආඥාවක් ලබා ගන්න අභියාචනාධිකරණයට යන්න පුළුවන්. ඒ අවස්ථාව ලබා දීලා තියෙනවා. හැබැයි මම එතනදී කියන්නේ ඒක ඇවිල්ලා සීමිත ප්‍රමාණයකට වෙන්නේ. ඒක කියන්නේ යාපනයේ ඉන්න මිනිස්සුන්ට එහෙම නැත්නම් තිරුකුණාමලේ ඉන්න කෙනාට එහෙම නැත්නම් අඟුරුකොළ පැලසේ ඉන්න කෙනාට මේ ශ්‍රේෂ්ඨාධිකරණයට එන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ දේවල් ගැන අපි සලකා බලන්න ඕනේ. හරි අපි එතනින් මෙහාටම අර මූලික කාරණාවට එමු. මේ දැන් යම් ආකාරයක ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ කෙනෙක් ගන්න හුරතල් කරන්න නෙවෙයිනේ. මානව හිමිකම් පිළිබඳව කතා කරන ඇමරිකාවත් ගන්තමාලෝ සිරපඳුරේ ෆොටෝ එළියට එනකොට ඔවුනුත් සලිත වුණා සහ සමස්ත ප්‍රජාවම සලිත වුණා මේ දෙන දසවද පිළිබඳව. අනිවාර්යයෙන්. හරිද? එතකොට දැන් ත්‍රස්තවාදී වැළැක්වීම පනතට කෙනෙක් අරගෙන තියෙන තොරතුරක් අනාවරණය කර ගැනීම වෙනුවෙන්නේ. එහෙම තැනකදී දැන් ඔබතුමාලා ඔය සංශෝධන කියලා කරන ලිහිල් කිරීම සමහරලාට එහෙම අරගෙන කරුණුකාරණ අනාවරණය කර ගැනීම වල නිලධාරීන්ට තියෙන ප්‍රවේශයන් අවහිර කිරීමක් හෝ ප්‍රවේශයන් වලට සීමාවක් බැඳීමක් කියලා කෙනෙක් අර්ථකථනය කරොත් එහෙම නෙවෙයි. ප්‍රවේශය හුදෙක් තියාගෙන ඉන්නවා කියලා අත්අඩංගුවේ තබාගෙන හුදෙක් කිදීම නවත්වීම තමයි කියන්නේ. මෙහෙම ඇහුවට උත්තර දෙන්නේ නැත්නම් ඉතින් යම් ආකාරයක දඬුවමක් කරන්න වෙනවනේ යුවර් සිල්වා මහත්තයා. ඒක තමන්ගේ දක්ෂතාවය. එතනදි වෙන්න ඕනේ ඉස්සෙල්ලා තමන් කරන්න ඕනේ ඒ අදාළ සාක්ෂි ටික ලං කරගන්න. මේ හොඳ නිලධාරීන් එක කරනවා. ඒ සියලුම දේවල් දැන් දුරකථන ජාල පරීක්ෂා කරන්න ක්ෂණයකින් ලබා දෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඇඟිලි ලකුණු ලබා ගන්න හැකියාව තියෙනවා. මේව ඔක්කොම ගෙනියලා අර කොහොම ඉන්න පුද්ගලයා ඉදිරිපිට තිබ්බාම මේවට මොනවද කියන්නේ කියලා අහුවා. ඒ මනුස්සයා ඔක්කොම එළියට දානවා. ඒක ස්වභාවිකව වෙන දෙයක්. ඒක නිසා තව ක්‍රම බෙද තියෙනවා. ඔහුට පහර දෙන්න නැතුව, ඔහුට හිංසා කරන්න නැතුව ලබා ගන්න ක්‍රම පොලිස් නිලධාරී දන්නවා. පහසුවෙන් කරන ක්‍රමයි මේ කරන්නේ. මෙතන වෙන්නේ දසුන් ඉස්සෙල්ලාම අල්ල ගන්නවා සැකසහිත පුද්ගලයා. එයාගෙන් නඩුව ගෙනියන්න හදනවා. අන්න එතනයි හොඳ නැත්තේ. මේක ගැන ක්‍රියා නොකරන හොඳ පොලිස් නිලධාරීන් ඉන්නවා. නමුත් සමහර කට්ටිය අපි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව බැලුවාම පේනවා. අර සමහරලාට අර සියා සදුමිනි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත පුද්ගලයා සමහරලාට අහිංසකෙක් අවසානයේ ගහලා වැරදිකාරයා කියලා කියන්නේ වට පස්සේ කියන්න උනා වගේ කතාවක් වෙනවා. දැන් ඒක හොඳම උදාහරණයක් තියෙනවා. හොඳම ඒක එළියට ආපු හොක්ක උදාහරණයක් පමණයි. කීයක් එන්නේ නැතුව අපිට සාපේක්ෂව දන්න දේවල් තියෙනවා. ඉතින් මේක අපි මේක හදන්න ඕනේ. මේක ගැන පොලිස් මම මේ කියන්නේ දසොන් මෙතන විශේෂ දෙය අපි මේ නීතිය පමණක් වෙනස් කරලා හරියන්නේ නැහැ. මේක පොලිස් නිලධාරීන්ට ඒ පිළිබඳව දැනුමක් ලබා දීලා ඒ මනස වෙනස් කරන්න ඕනේ. ඇටිටියුඩ්ස් ඒ කියන්නේ ඔවුන්ගේ ආකල්ප මේ වෙනස. මිනිහෙක්ව රඳවලා තියාගෙන ඒ ජයග්‍රහණය කිරීමක් නෙමෙයි. ඔහුව රඳවලා තියාගෙන මගේ වැඩේ කරගත්තයි කියලා ඔහේ පැත්තකට දාලා තියෙනවා. හරි. මෙතන මෙහාට මම අර අහපු ප්‍රශ්න ළඟට ආපහු එන්න ඕනේ විරාමයකින් පස්සේ සමහරවිට මේක මේ ලිහිල් කරාට පස්සේ මේ සංශෝධන මාස 18 12ට කරාට පස්සේ සහ මහේස්ත්‍රාත්වරයෙකුට නීතිඥවරයෙකුට ඒ ප්‍රවේශයන් ලබා දුන්නට පස්සේ යම් ආකාරයක ත්‍රස්තවාදී වැළැක්වීම පන්තියට අත්අඩංගුවට අරගෙන කෙනෙක්ගෙන් තොරතුරු අනාවරණය කර ගැනීම වෙනුවෙන් තියෙන ප්‍රවේශයන් වලට වැටබැඳීමක් විමර්ශකයන්ට ඒක බාධාවත්ද කියන කාරණේ සම්බන්ධයෙන් මම අනික් පැත්තෙන් ඔබතුමාගේ පිළිතුරක් අපේක්ෂා කරනවා විරාමයෙන් පස්සේ. අවසන් විනාඩි කිහිපේ අද හත්වනි පෙරට අපි ආරාධනා කළේ අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්වා මැතිතුමන්. අපි කර්ම කාරණා ගණනාවක් සම්බන්ධයෙන් කතා කළා. පූර්ණ නත්කරණයට නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනය ඊට පස්සේ ත්‍රස්තවාදී වැළැක්වීම පනතල යටතේ අපි ඉන්නේ. දැන් අර මේ සමහරලාට මේ සංශෝධන එක්ක ජිනීවා මානව හිමිකම් සැසිවාරයෙන් අපිට එල්ලෙන චෝදනා සමහන් කර ගැනීම වෙනුවෙන් සහ උන් කරන යෝජනා අපි සාක්ෂාත් කිරීම වෙනුවෙන් කරන මේ සංශෝධන යම් ආකාරයක සත්‍ය අනාවරණය කර ගැනීම වෙනුවෙන් තොරතුරු අනාවරණය කර ගැනීම වෙනුවෙන් විමර්ශකයන්ට තියෙන වැටබැඳීමක්ද කියලා කෙනෙක් අර්ථකථනය කළොත් එහෙම ප්‍රවේශයන් වලට බාධාවක් නැහැ නේද? නෑ කිසිම ප්‍රවේශ බාධාවක් නැහැ. මොකද නීතිඥ මහත්මයා ගියාට ඒ කාල සීමාවෙන් ඔහු ඉවත් වෙලා ගියාම ඔවුන්ට පරීක්ෂණ කටයුතු කරගන්න පුළුවන්. අර වෙලා වාඩි වෙලා ඉන්නේ නැහැ. අර අපිට මේ මහේස්ත්‍රාත් අධිකරණ වල මිනිසුරුවන් යන සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. හැබැයි නීතිඥ සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටලුවක් තියෙන්න පුළුවන් නෑ. කිසිසේත් වෙන්න බෑ. ඒක වැරදි අර්ථ නිරූපණයක්. නෑ අර්ථ නිරූපණයක් නෙමෙයි මම මේ කරන්නේ. නෑ නීතිඥයෝ කී දෙනෙකුට නීති
නීතිඥයන් කී දෙනෙකුට යුවර්ධ සිල්ල මහත්තයා අධිකරණ වල නඩු තියනවද? ඒක වෙනම කතාවක්. නෑ නෑ ඒක තමයි නීතිඥවරු ඇවිල්ලා 19000ක් ඉන්නවා. දැන් 21ක් දක්වා ගිහිල්ලා තියෙනවා 21000. ඔබතුමා නීතිඥයෙක් ඉඳලා නෑ මම එහෙම කරන්නේ. මම නීතිවරු වැරදි කියන එක කරනවා කියනවා. පැහැදිලිව නීතිත්ව වෘත්තියට අවභාවිතය කරන නැත්නම් ඒකට අගෞරව කරන නීතිවරු ඉන්නවා. ඒකට විනය කමිටු තියෙනවා. නෑ නෑ විනය කමිටු නෙවෙයි. යම් ආකාරයක මේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් ආකාරයක තොරතුරු අනාවරණය කරගන්න ගිහලා අපි දන්නේ නැහැ කවුරු කොහොමද කියලා. ඒ ප්‍රවේශය ඇතුලේ ඔහුට ඒ තොරතුරු අනාවරණය කර ගැනීම වෙනුවෙන් සමහරලාට දරන උත්සාහයන් වලට වැටබැඳීම වෙනුවෙන් නීතිඥයන් සහාය වෙන්න පුළුවන්. එතනදී නීතිඥයන්ට හෝ ප්‍රවේශය වෙන පුද්ගලයන්ට ත්‍රස්තවාද වැළැක්වීම පනත යටතේ වෙන සංශෝධනයක් ඇතුලේ මෙන්න මේ සීමාවන් ඇතුලේ තමයි ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා යෝජනා කරලා තියෙනවා. නෑ මේකයි වෙලා තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න ගියාම අපිට දුරකථන ගෙනියන්න බෑ. එතකොට ඒ සම්බන්ධයෙන් කතා කරනකොට ඒක නිලධාරියෙක් ඒ පිළිබඳව ඉන්නවා. එතකොට ඔහුට මේ අපි කියන්න ඕන දේවල් කියලා දෙන්න. හැබැයි ඔහු උපදෙසක් ගන්න පුළුවන් මේ වෙලාවේදී මට මෙහෙම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්න කියලා කිව්වහම ඒක නීතිඥවරයයි ඒ වෘත්තිය භාවිතාව ඒ ගැටලුවක් නෑ. එතනින් එහාට කිසි දෙයක් හෝ නීතිවරයෙක් කරනවා එක වැරදි. එහෙම කරන්න බෑ. එහෙම කරන්න තියෙන ප්‍රවේශයන් මේකේ යම් තරක ඇවිහිර වෙලා තියෙනවා. ඒක පොදුවේ තියෙනවා. ඒ ප්‍රවේශය දුන්නු පළියට ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ඔහුට ගිහිල්ලා හිතුමතේ සියලු දේවල් කරන්න පුළුවන්. ඒකට අදාළ නිලධාරියෙක් ඉන්නවා ඒ සම්බන්ධයෙන්. ඔහු සටහනක් දානවා මේ වෙලාවට මම පැමිණියේ කියලා, මේ වෙලාවට පිටත්ව ගියේ කියලා. ඒතකොට ඒ අවස්ථාවේ සාකච්ඡා කරන දේ පිළිබඳව හොර රහස්‍ය කරන දේවල් නෙමෙයි. ලිපි හෝ මාරු කර ගැනීම කරන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඒවා පරීක්ෂාවට භාජනය කරලා අවශ්‍ය කරන දියුණු ප්‍රකාශයක් ගත්තත් ඒක පිළිබඳව දීලා ඉවරලා ඒක බලලා අවසර අරන් තමයි දියුණු ප්‍රකාශය අස්සම් ගන්න. ඉතින් මේ වගේ ක්‍රම දේවල් තියෙනවා ක්‍රියාත්මක කිරීම. මේ හැම දෙයක්ම දසොන් දාන්න බෑ නීතිය ඇතර. නමුත් මේ වෙලාවේදී ප්‍රවේශයක් දීම ඉතාම හොඳයි. ඒ වගේම අප පිළිබඳවත් මේ පනතේ කතා කරනවා. හරිද? මේ පනතේ කියනවා යම් කිසි කෙනෙක් අත්අඩංගුවට අරගෙන කිසිදු නඩුවක් පවරන්නේ නැතුව මාස 12ක් තියෙනවා. මේක අපේ අධිකරණ වල දැන්ටත් මහ අධිකරණේ ක්‍රියාත්මක වෙනවා. මාස 12ක් නිකන් තියාගෙන ඉන්නවනම් ඔහුට පුළුවන් අභියාචන අධිකරණයට ගිහලා ඉල්ලීමක් කරන්න. හැබැයි ඒ වගේම නඩුවක් පවරලා නඩුව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මහා අධිකරණ විශේෂකාතුමා ඉදිරිපිට ඉල්ලීමක් කරලා අප ලබා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් මේකත් ඉතා හොඳ දෙයක්. මෙතන නීතිපතිතුමාට මේ ක්‍රියාව බාර දීලා තිබුණා. නමුත් නීතිපතිතුමාට තියෙන ප්‍රායෝගික ගැටලුව නිසා නීතිපතිතුමාට මේක දෙන එක මම නම් හිතන්නේ සාධාරණ නැහැ. ඒතකොට පොලිසිය මොකද අදාළ උද්ෘත යවුවේ නැත්නම් ඒ පිළිබඳව ක්‍රියා කරන්නේ නැහැ. ඉතින් මේ කොටස ඉතාම හොඳ තත්ත්වයක් තියෙනවා. නමුත් මම කැමති නැති කොටස තමයි පාපොච්චාරණ. පාපොච්චාරණ මත මේ නඩු ඉදිරියට ගෙන යනවා කියන්නේ ආපහු අපි මූල් තත්ත්වයටම යනවා වැඩක් නැහැ. මේක යට කොටස කිව්වේ සංශෝධනය වෙලා නැහැ. අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පිළිබඳව මේට වැඩි ටිකක් ගැඹුරින්. දැන් ඔබතුමා යම් ආකාරයක තියෙන ප්‍රවේශයේ අපි ඇවිල්ලා තියෙන සීමාවේ නැවතිලා තියෙනවා පාපොච්චාරණය මත පදනම්ම යලි අර පරණ භාවිතාව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතන යම් ආකාරයක මේ සංශෝධනයේ අර හරවත් තැන සහ අපේක්ෂා කරන ඵලය ලබා ගන්න එතන බාධාවක් තියෙන පුළුවන්. අපි මේ පිළිබඳව යුවර්ධ සිල්ල මත ඉදිරියේදී කතා කරමු. නඩු ඉක්මන් කිරීම වෙනුවෙන් අධිකරණ සංකීර්ණ වල යලි යම් ආකාරයේ සංශෝධනයන් සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳවත් කතා කරන්න ඕනේ. අපිට අද කාල සීමාවත් එක්ක මේ කාරණා ටික මතු කර ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අධිකරණ අමාත්‍යාංශ උපදේශක ජනාධිපති නීතිඥ යුවර්ධ සිල්ල මහතුමාට අද සහභාගීත්වයට ආයුබෝවන් ඔබතුමන්ට. අපි කරුණු කාරණා ගණනාවක් පිළිබඳව පැහැදිලි කර ගැනීමක් කළා. තව දවසක මුණ ගැහිලා අපි නීති ඉදිරි භාවිතාව පිළිබඳව කතා කරමු. සමුගන්න අවසරයි. යලි මුණ ගැහිම හෙට උදේ 7:07 වෙනි පැය.